right. ඉස්සලා ගන්න මොස්තර කළා. පස්සතේ ගියා කැමරට නැවතුවා ආපහු යනවා. එතකොට දැන් එතකොට මේකේ නගර දෙක අතර දුර කියන්නේ ඒ වල ඉඳලා D ට තියෙන දුර. හරි? ඒ වල ඉඳලා D ට තියෙන දුර. ඒ වල පටන් ගන්න බිඳුවේ D වල මේක නතර වෙන්නේ එතනින් රුලක් තියලා බලන්න අනිවාර්යෙන්. හරියටම 180. එහෙනම් නගර දෙක අතර දුර බිඳුවෙන් පටන් ගෙන D වලින් නතර වුණේ 180 නතර වුණේ. නගර දෙක අතර දුර කිලෝමීටර් 180ක්. කිලෝමීටර් 180ක්. ගමනට ගත වෙච්ච මුළු කාලය අහනවා. ඒ කියන්නේ A වල ඉඳලා D ට යන්න ගත වෙච්ච කාලය. A වලදී කාලයේ බිඳුවයි D වලදී කාලය මෙතනින් පල්ලෙහාට කාලක්ෂයට ආව නම් හරි රූල කෙලින් තියාගෙන කාලය 6යි. පැය 6යි. එහෙනම් ගමනට ගත වෙච්ච කාලය පැය 6යි. හරි? ඉතින් සරල ගැටලු මේවා. නේද? විභගත එක්කට එන තරමට අපිට වාසි ටට්ටක් ගාලා ලකුණු ගන්න පුළුවන්. මම විස්තර කරන වෙලාව යන්නේ නැහැ නේ. ඔයාලට තනියෙන් මේවයි ගානක් හදන්න. ඊපස්සේ දිවාහාරයට බස් එක කොච්චරලා නතර කරලා තිබ්බද කියලා. දිවාහාරයට නතර කරලා තියන්නේ මෙන්න මේ BC කොටස. මොකනේ නිශ්චලතාවයක් පෙන්වන්නේ. එතකොට BC කොටසේ කාලය හොයන්න නම් B ගේ කාලය. මෙතන පෙන්වන්නේ පැය 2 C ගේ කාලය 3. මේ අතර කාලයනේ නවත්තලා තිබ්බේ නේද? 2 ඉඳලා 3 වෙනකම්. පැය 2 ඉඳලා 3 වෙනකම්. කියන්නේ පැයයි. අතරින් ප්‍රශ්නයක් අහනවා දිවාහාරයට පෙර බස් රථයේ ගමන් කළ වේගය කොපමණද කියලා. දිවාහාරයට පෙර කිව්වම මේ ටිකනේ මෙන්න මේ AB ටිකනේ. AB කොටසේ වේගය අහනවා. මේ බලා ගන්නකො. මේක හොඳට බලා ගන්නකො. හරි? උත්තර හරිත් ඇති. මේක බලා ගන්න හරියට. AB කොටසේ වේගය අහන්නේ. එතකොට AB කොටසට අදාළ දුර කිලෝමීටර් 90යිනේ. බිඳුවේ ඉඳලා මෙතන මේ 90ටනේ ඇවිල්ලා තියෙන්නේ. කාලය බිඳුවේ ඉඳලා 2යිනේ නේද? එහෙනම් මෙතන තියෙන කතන්දරේ වෙන්නේ පුතේ පැය 2කදී කිලෝමීටර් 90යි කියන එකනේ. නම් වේගය අහනවා. එතකොට පැයකට කිලෝමීටර් කොච්චරද කියලානේ මේක අහන්නේ. හරි? එතකොට x 2කින් ගුණ වුණාම 2x 2x සමානයි 90යි. එහෙනම් මේකේ උත්තරේ වෙනවා පැයට කිලෝමීටර් 45ක් දෙකෙන් බෙදුනම. මේ බලා ගන්නකො. රස්තාරයක මෙහෙම කියවන්නත් පුළුවන් ඕනනම් අපිට. පැයකට හෙව්වනම් ඉවරයි නේ. තික පාට මේ රස්තාරෙනේ. පැයකට නොතනින් කාලක්ෂය පැයකට මේ පැත්තට එනවා නේ. මේ රතු පාටි මම පෙන්නන්නේ. ඒතර හරියට මේ එන්නේ 30යි 60යි අතරට නේද? 30ට අතරට එනවා කියන්නේ 45. ඉතින් පැයට 45ක් කියලානේ මේකේ පෙන්නන්නේ. එහෙනම් වේගය පැයට කිලෝමීටර් 45යි. සමානුපාතයවත් ඕනේ නැහැ. හරි? සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් හරියට මැදට ගේනවද? එහෙම අවුල් නම් ඉතින් ක්‍රමයක් තියෙනවනේ. ඉතින් මේවා හරි වැදගත්. මොකද අපි එක් ක්‍රමයකින් හදලා පෙන්නන ගාන අපිට මනෝමයෙන් චෙක් කරගන්න අනිත් පැත්තට තප්පර ගානකින් පුළුවන් මේ ගාන ඇතුලේ. හරි? එහෙම නැත්නම් ඔය මනෝමයෙන් ලියන්න හදන උත්තරේ හරියටම හරිද කියලා ගාන ක්‍රමයකින් හදලා බලන්න පුළුවන්. ඉතින් මේක ඉතා සරලයි. පැයකට 45ට එන්නේ. පැයකට දුර 45යි. තප්පරෙන් ලියන්න පුළුවන් උත්තරේ. මේ මොනවත් ක්‍රම නැතුව නිකම්ම පැයට කිලෝමීටර් 45 කියලා තිබ්බනම් උත්තරේට ලකුණු දෙනවා. ඒක අවුලක් නෑ මේක. හරි? දිවාහාරයට පස්සේ කොටස අහන්නේ. අපි බලමු ඒකත් මේ ක්‍රමයට පුළුවන්ද කියලා. දිවාහාරයට පස්සේ කොටස කියන්නේ පුතේ මෙන්න මේ CD කොටස. ඒත් සාමාන්‍යයෙන් මේක හදනවා නම් අපි හදන්නේ C වල කාලය 3යි D වල කාලය 6යි නේද? කියන්නේ 3 ඉඳලා 6ටනේ ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ කාලේනේ. එතකොට අපිට පුළුවන් ඒකට ලියන්න මෙතන තියෙන්නේ පැය 3යි. පැය 3කට කිලෝමීටර් කොච්චරද කියලා බලනවා. C වල දුර ප්‍රමාණය 90යිනේ. D වල දුර ප්‍රමාණය අපි ඉස්සෙල්ලත් ගත්ත 180යි. 90 ඉඳලා 180ට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් පැය 3ට ගිහිල්ලා තියෙන්නේ කිලෝමීටර් 90 ඉඳලා 180ට. ඒ කියන්නේ 90යි. මේ දෙන්න අතර වෙනසනේ. ওই දෙක අතර වෙනසනේ 90යි. එහෙනම් පැය 3ට 90යි නම් පැයකට කොච්චරක්ද කියලා මේක සුළු කරන්න පුළුවන්. 3x සමානයි 90යි. දෙපැත්ත 3ෙන් බෙදුනම x සමානයි 30යි. හරි? පැයට කිලෝමීටර් 30කින් තමයි කෑවට පස්සේ ගිහිල්ලා තියෙන්නේ. චූටි පොඩි අඩුවීමක් තියෙනවා. දැන් ඕකත් අපිට පුළුවන් මෙතනම
මේ කොටසට අදාළව මේ බලන්න පුතේ හොඳට බලාගන්න. අර එකපාරින් ගන්න විදිහ. දැන් පැයක් ගන්නවා අපි. දැන් 3ටනේ මේ වැඩේ පටන්ගෙන තියෙන්නේ. කාලය ඉවරලා යන්න අරගෙන තියෙන 3ටනේ. පැයක් කියන්නේ 4. මෙන්න මෙතන. අන්න පැයක් ගියා. මේක ගන්න පුළුවන්. පැයකටනේ අහන්නේ. ඔන්න පැයකට අපි බලනවා මේ පැත්තෙන් දුර කොච්චරක් ඇවිල්ලාද. 120 කියලා පෙන්නන්නේ. හැබැයි කී ඉඳලාද ඒක ගියේ? මට පැහැදිලි. මේ කියන්නේ 90 ඉඳලානේ. 90 ඉඳලා 120ට නේ ගියේ. මම මෙන්න මේ රතු පාටින් පාට කරන ටිකනේ. දුර පැත්තේ. ඒ කියන්නේ 30යි නේ යන්නේ. ඉතින් වේගය පැයට කිලෝමීටර් 30යි. පැයකට කොච්චරක් ගියාද කියලා මේකෙන් බැලුවා නේද ඉවරයි. එහෙම නැහැ. මේ ක්‍රම දෙකම තහවුරු කරගන්න. හරි? හැම ප්‍රස්තාරයකටම මේක හරියන්නේත් නැහැ. හැම ප්‍රස්තාරයේම කාලයක්ෂය පැයවලින් තියෙන්නේ නැහැ නේ එහෙම. මිනිත්තු වෙන්නත් පුළුවන්, තප්පර වෙන්නත් පුළුවන්. ඒ තැනේ හැටියට එනේ ගහගන්න. වැඩේ සෙට් කරගන්න. හරි? අපි ක්‍රමය කතා කරා. ඒ අදාළ මුළු කොටස බැලුවා. කාලය මෙච්චරයි, දුර මෙච්චරයි. එහෙනම් පැයකට හොයනවා. පැයකට හොයන එක. ඉතින් ප්‍රස්තාරයෙන්ම පැයකට හොයනවා. ඕක තමයි වෙනස. හරි? සරලව හිතන්න. හරි? 6 වෙනි ගාන. මේ ගානේ ඒකකොල පොඩි අවුලක් තියෙනවා. ඒ හින්දා හදන්න බැරුණක් දන්නේ. මෙන්න මෙතන තියෙන්න ඕනේ ඝන මීටර කියන එක. පොඩි අවුලක් තියෙනවා. ඝන මීටර කියන එක තමයි එතන එන්න ඕන. පයන්න පැදිලා තියෙන්නේ. මම ගාන හදාගෙන යනවා. මිනිත්තුවට ලීටර් 200ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා යන නලයකින් පතුලේ වර්ගඵලය ඉතින් පතුලේ වර්ගඵලයේ හින්දා වර්ග සෙන්ටිමීටර නේ. වර්ග සෙන්ටිමීටර 36ක් වූ ඝනක හැඩති ටැංකියක් සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය පැය කීයද? හරි. ඒතර මෙතන අපිට ශීඝ්‍රතාවය දීලා තියෙනවා. අතන ඒක කවුල හින්දා ගාන හැදුවේ නැත්තම් විශේෂයෙන් බලා ගන්න. මෙතන කියන්නේ අපිට මිනිත්තුවට ලීටර 200ක් කියලානේ. මිනිත්තුවට ලීටර 200ක් කියලා කියන්නේ. එහෙම එන නලයකින් පතුලේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 36ක් වූ ඝනක හැඩති ටැංකිය. එහෙනම් අපි බලා ගන්න ඕන කාලයනේ අපෙන් අහන්නේ. මිනිත්තු පැය කීයක්ද කියලා අහන්නේ. මිනිත්තු වලින් ඉතින් හොයාගමු ඉස්සෙල්ලා. එහෙනම් මිනිත්තු කීයක්ද කියලා අහන්නේ. එහෙනම් ලීටර් කීයක්ද කියලා අපි මේකට දාන්න දෙපේ සම්බන්ධය. ඒතර ලීටර් දාන්න නම් මෙතන අපි පරිමාව ගන්න ඕන. පරිමාව අපිට ගන්න වෙන්නේ වර්ගඵලයත් එක්ක දීලා තියෙන හින්දා වර්ගඵලයේ ගුණ කිරීම උසෙන්. ඒතර වර්ගඵලයේ ඉතා පැහැදිලි 36යි. වර්ග මීටර් 36යි. උස 6යිනේ. උස 6යි කියලා මේක දීලා තියෙනවනේ සිංහලේ. කොහෙද දීලා තියෙන්නේ? ඝනකයක් කියලා දීලා තියෙනවා. ඝනකයක් නම් සමචතුරස්‍රාකාර පතුලක් නේ තියෙන්නේ. ඔන්න ඔය සමචතුරස්‍රයේ වර්ගඵලෙන්නේ 36 කියන්නේ. සමචතුරස්‍රයක වර්ගඵලය 36යි නම් සමචතුරස්‍රයේ පැත්තක දිග 6යිනේ. සරල සිද්ධියක්නේ. සමචතුරස්‍රයක වර්ගඵලය 36යි කියලා දීලා තියෙනවා නම් ওই සමචතුරස්‍රයේ පැත්තක දිග 6යි. නවරක් කයින් 36යි. එහෙනම් මේකේ උසත් 6යි ඝනකයක්. ඔච්චරයි කතාව. එහෙනම් මෙතනින් පරිමාව වෙනවා ඔයාට 36 6න් ගුණ කරාම නවරක් 6 36යි 3ක් ඉතුරු 18යි 3යි 21යි. ඝන මීටර් 216ක්. හැබැයි අපි අර සම්බන්ධයට ආදිශ කරන්න ඕනේ ලීටර් කරලා. ඝන මීටරයක ලීටර් 1000යි නම් ඔය සම්බන්ධය අපි දන්න ඕනේ. එහෙනම් ඝන මීටර් 216ක කොච්චරක්ද කියලානේ අපි අහන්නේ. ඝන මීටර් 216ක් කියන්නේ මේ වගේ 216 ගුණයක්. 216 1000න් ගුණ වෙන්න ඕනේ. 216.3ක් ලීටර්. ඔන්න ඔය පරිමාව තමයි අපි මෙතනට ආදිශ කළ යුත්තේ. 216.3ක්. මේක අපි සුළු කරාම එන්නේ අපි උඩින් ලියපු ඒකකයේ මිනිත්තු හින්දා මිනිත්තු වලින් එන්නේ. මිනිත්තු අපිට පැය කරගන්න පුළුවන් පස්සේ. එතකොට හරස් ගුණ වුණාම 200යි x
සමානයි 216.3 දෙපැත්ත 200න් බෙදනවා. අන්න අපිට x ගේ උත්තරේ එනවා 0.2 කැපෙනවානේ. එතන මෙතන එනවා 108යි. බිඳුව. මේ ඉන්නේ මිනිත්තු 1080ක්. මෙතන තියෙන්නේ අපි ලිව්වේ මිනිත්තු හින්දා. මෙතන එන්නේ ඒකකයේ මිනිත්තු. සාමාන්‍ය සිංහලෙන් ඒකකයක් ලියනකොට ඒකකයේ ඉස්සරහින් ලියන්න ඕන. ඒ මම මේ වරහණක් දාලා ලියන්නේ. දැන් අපි අහන්නේ මේක පැයවල. ඒතර අපි දන්නවනේ මේ කතන්දර. මිනිත්තු 60කට පැය එකයි. ඕනම එකක් සමානුපාතයි. ගණිතයේ තියෙන බොහෝ දේවල් සමානුපාතයි. මිනිත්තු 60කට පැය එකයි නම් මිනිත්තු 1080ක පැය කීයක්ද? කියන්නේ 60න් බෙදන්න ඕනේ. 60න් බෙදුනම මෙතන අපිට එන උත්තරේ පැය 10ට 1.48ට 8යි. පැය 18ක්. උත්තරේ හරිද පුතේ? පැය 18 කියන උත්තරේ එනවද? ගාන හදපු අය කවුරුත් නැද්ද හදපු අය? හරිනේ. පැය 18 තමයි නිවැරදි උත්තරේ. right. 7 වෙනි ගාන. මෙන්න මේ 7 වෙනි ගාන මම ඉතුරු කරනවා. මොකද මේක අපේ අර තියරි කොටසට අදාළ දෙයක් නේ. දුරකාල ප්‍රස්ථාරයක් කොහොමද නිවැරදිව ඇඳගන්නේ කියන්නේ. ඇඳලා තියෙන එක අවුලක් නෑ. ඇඳලා තියෙන එක අරන් එන්න. හරි? ඒක හරියොත් ඉතින් අවුලක් නෑ. හරිද? අඩුපාඩු තියෙනවා නම් ඒවා අපි කතා කරනවා. මේ වගේ ගණන් දෙකක් තියෙනවා අපිට ඊළඟ දවසේ කතා කරන්න. පන්තියේදී පැය භාගයක් විතරයි මේ වැඩේ ඉවර කරගන්න. හරි? එහෙනම් 7 වෙනි ගාන මම ඔහොමම දැන් තියෙනවා. 8 වෙනි එක. පැයට කිලෝමීටර් 54ක ඒකාකාර වේගයෙන් පැය 2කමාරකින් ගමන් කළ දුර ආපසු පැමිණීමට පැය 3ක් ගත විය. ආපසු පැමිණි ඒකාකාර වේගයේ පැයට කිලෝමීටර වලින් සොයන්න. පැයට කිලෝමීටර් 54කින් පැයට කිලෝමීටර් 54කින් යන වාහනයක් පැය 2කමාරකදී යන දුරම පැය 2කමාරකදී කොච්චර දුරක් යයිද අපි දන්නේ නැහැ. ඒක හොයාගෙනමු ඉස්සෙල්ලා. සම්බන්ධය ලිව්වා සමානුපාතයක් අනුව 54 ගුණ කිරීම එතන එනවා 2කින් 5. මිශ්‍රයව විෂම වෙලා ගත්තා. එතකොට මෙතන එනවා 27/5ක්. 27/5 කියන්නේ කිලෝමීටර 135යි. කිලෝමීටර 135. අන්නේ කිලෝමීටර 135. හරිද? ගමන් කරන දුර ආපසු පැමිණීම. අර යන දුර මෙන්න මේ දුර තමයි කිලෝමීටර 135. ඒක ආපහු වෙන්න පැය 3ක් යනවා. එහෙනම් අපි අනිත් සමානුපාතය ලියමු. ඒකේ කියවෙන්නේ පැය 3කදී කිලෝමීටර් 135ක් යනවා නම් ඒ ආපු වේගය. කියන්නේ පැයකට කිලෝමීටර් කොච්චරක්ද කියලා නේද? එතකොට 3x සමානයි 135 වෙනවා. දෙපැත්තම 3ෙන් බෙදුවා නම් හරි. x ගේ උත්තරේ 45ක් වෙනවා. පැයට කිලෝමීටර් 45ක වේගයෙන් තමයි ආපහු ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිව එහෙම වෙන්න ඕනේ. ගියපු වේගයට වඩා ආපු වේගය අඩු වෙන්න එපා. ඒ කියන්නේ ගියාට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තියෙන්නේ. මේක ප්‍රතිලෝම සමානුපාත ගානක් විදිහට හිතලා හදින්න අවස්ථාවකුත් තියෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. හරි අපිට මේකට අදාළව කතා කරගෙන යන්න පුළුවන්. හරි. 9 වෙනි ගාන. පැය කිලෝමීටර් 90ක වේගයෙන් ගමන් කරන දුම් වේගයට සංඥා කුලන පසු කිරීමට තප්පර 3ක් ගත විය.
සංඥා කුලනක් අපි අද දවසෙත් කතා කරන්නේ වේදිකාවක් පහු කරනකොට මොකද්ද වෙන්න ඕන කියලා ගානක් ඇසුරෙන් දුම්රිය දිගයි වේදිකාවේ දිගයි දෙකම යන්න ඕන. සංඥා කුලනක් වුණා දුම්රිය දිග විතරයි යන්නේ. එහෙනම් මේකේ දුම්රිය දිග යන්න තමයි තප්පර 3ක් ගිහිලා තියෙන්නේ. මෙතන අපිට දීලා තියෙන ඒකකය පැයට කිලෝමීටර් 90ක් හින්දා මෙතන ඒකක පරිවර්තනය අපිට කරා ගන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන් තප්පරයට මීටර් කරගන්න වෙනවා. ඒකට අපි දන්නවා මෙන්න මේ සරල ගුණිතය පාවිච්චි කරනවා. එතකොට මේකේ වේගය තප්පරයට මීටර් 25ක් කියලා තමයි නිවැරදි උත්තරේ එන්නේ. එහෙනම් මේ දුම්රිය යන්නේ තප්පරයට මීටර 25කින්. එහෙනම් ඉතින් තප්පර 3කට යන්නේ කොච්චරද කියලා බලන්න පුළුවන්. 25 ඒවා 3ක් නේ. 75ක් කියලා උත්තරේ ගන්න පුළුවන්. සමානුපාතය ලියුවොත් තප්පර එකකට මීටර 25යි නම් තප්පර 3කට මීටර කීයක්ද? ඔය යන්නේ දුම්රිය දිග විතරයි. දුම්රිය දිග මීටර 75ක් කියලා නිවැරදි උත්තරේ එනවා. A හා B නගර දෙක අතර දුර කිලෝමීටර් 210කි. A හා B නගරවල සිට 8:30ට ඒකාකාර වේගවලින් එකිනෙකා හමුවීමේ චේතනාවෙන් යතුරුපැදි කරුවන් දෙදෙනෙක් පිටත් වේ. හරි. A ගෙන් පිටත් වූ අයගේ වේගය පැයට කිලෝමීටර් 46ක් වේ. දෙදෙනා 11ට හමු වේ. දෙදෙනා 11ට හමු වෙනවා. දැන් මේක කියවනකොටම තේරෙනවා දෙන්නෙක්ගේ චලිතයක් තියෙනවා. හරි? මම පැහැදිලිව අන්න ඒ වගේ ගැටලු දෙකක් ගිය සතියේ විස්තර කළා. දෙකක් නෙමෙයි තුනක්. හරි? ඒ වෙලාවේ අපි ඉගෙන ගත්තා දෙන්නෙක්ගේ චලිතයක් තියෙන වෙලාවට අපි මේක ලියාගත්තත් එක්ක දෙන්නෙක්ගේ චලිතයක් තියෙන ගණන් වලදී දෙන්නගේ චලිතය හදලා හදන එක එච්චර හරියන වැඩක් නෙමෙයි. එහෙනම් අපි එක්කෙනෙක් නිශ්චල කරන්න ඕන. හරිද? අනේ තියරි අපි මෙතනට පාවිච්චි කරමු. දැන් මේකේ කියන්නේ A හා B නගර දෙකක් තියෙනවා. හරි? මම එදා ඉඳපු රූපෙම මේකේ අඳින්නම්. මේ නගර දෙක අතර දුර අපිට කියවෙනවා කිලෝමීටර 210ක්. හරි? වැඩේ පටන් ගන්න 8:30ට. දෙන්න හම්බ වෙනවා යම් කිසි වෙලාවකදී. උදේ 11ට හම්බ වෙනවා. හරි? ඒතර මේ A වලින් යන්නේ කෙනා යන වේගය පැයට කිලෝමීටර් 46ක්. අනිත් එක්කෙනාගේ වේගය දීලා නැහැ. ඒතර මේකෙදි බොරුවට එක්කෙනෙක් නිශ්චල කළා දැන් හරියන්නේ නැහැ. මේකේ වෙන මොකක් හරි කතන්දරයක් තියෙනවා. අපි අර එක්කෙනෙක් නිශ්චල කරපු ගණන් වලදී හැම වෙලේම අපේ දෙන්නගේම වේගය දුන්නා. දැන් මේක එක්කෙනෙක් පැහැදිලිව නිශ්චල කරන්න පුළුවන්. මේ 46 පේන එක්කෙනාව නිශ්චල කරන්න පුළුවන්. දැන් එයාව නිශ්චල කරන්න එක්කෙනෙක් නිශ්චල කරන්න අපි කරන්නේ එයාගේ වේගයට විරුද්ධ දිශාවට එහා සමාන එකක් දෙන එකනේ. 46කින් මෙයා මේ දකුණු පැත්තට යන්න හදන හින්දා අපි වම් පැත්තට 46 දෙන්න ඕනේ. එතකොට ඒ අනුව අපි B වල එක්කෙනාටත් මේ පැත්තට 46ක් දෙන්න ඕනේ නිශ්චල කරන්න. දුන්නට වැඩක් නැහැ. දැන් මේ දෙන්නගේ මෙයාගේ අවසාන වේගය කොච්චරද කියලා ප්‍රශ්නයක් එනවනේ. හරි? දැනට මොකක් හරි වෙන රටාවක් ඇත්තේ කියලා හිතාගෙන අපි බලමු ගාන දිහා. ගමන ආරම්භයේ සිට දෙදෙනා හමු වීමට ගත වූ කාලය පැය කීයද? ඒක ලේසියිනේ. 8:00ට තමයි ආවේ දෙන්න දෙපැත්තෙන්. 8:00, 9:00, 10:00 පැය දෙකමාරයි නේ. කාලය පැය දෙකමාරයි. පැය 2යි මිනිත්තු 30යි. දෙදෙනා හමු වන මොහොත වෙන විට ඒ නගරෙන් පිටත් වූ යතුරුපැදි කරුවෝ ගමන් කළ දුර කොපමණද? ඒක අවුලක් නෑනේ. දැන් ඒ වලින් යන්නේ කෙනා කි වේගය අපි දන්නවනේ. පැයට කිලෝමීටර් 46යි. හම්බෙන්න පැය දෙකමාර ගිහිලා තියෙනවනේ ගානට අනුව. පැය දෙකමාරකට කොච්චරද කියලා නෙමෙයි අහන්නේ. මේක දෙන්නෙක්ගේ චලිතයක් වුණාට අර අපි හදපු වගේ සංකීර්ණ ගානක් නෙමෙයි මේක. අපි දෙන්නෙක්ගේ චලිත හැදුවේ අපි දෙන්නෙක්ගේ චලිතය සම්බන්ධයෙන් කතා කරේ දෙන්නම චලනය වෙන වෙලාවටනේ. ඒ වගේ අමාරු ගානක් නෙමෙයි මේක. ඒ අමාරු ගණනුත් අපි ලේසියෙන් හැදුවා. කෙනෙක් නිශ්චල කරලා.
මේක ඊටාම සරල ගාන. මෙතන දෙන්නෙක්ගේ චලිතයක් ගැන කතා කරාට එක්කෙනෙක් ගැන තමයි විස්තර කරන්නේ. දෙන්නගේ චලිතය විස්තර කරන්නේ නැහැ. එහෙනම් එක්කෙනෙක් ඇස්ලෙන් අපිට මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. තලේසි. ඒතර එකේ x කින් ගුණ වුණාම x මයි 46 ගුණ වෙනවා දෙකෙන් පහෙන්. කියන්නේ 23ව 5ක්. 115ක් නේ. කිලෝමීටර 115ක්. හරි නේද? 23 5න් ගුණ කළාම 3 5 15යි එකක් ඉතුරුයි 3 දෙවරක් 5 10යි 11 කිලෝමීටර 115ක් යනවා. ඒ වලින් යන එක්කෙනා. එහෙනම් B නගරයෙන් ආපු එක්කෙනාගේ වේගය කොච්චරද කියලා අහනවා. දැන් පුතේ B නගරයෙන් ආපු එක්කෙනාගේ B නගරයෙන් ආපු එක්කෙනා පැය දෙකමාරක් ඇවිල්ලානේ. එයාත් පැය දෙකමාරක් ඇවිල්ලා තිනවා. අන්න එයා පැය දෙකමාරට දුර කොච්චරක් යනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. මුළු දුර 210යි. ඔය 210න් මෙන්න මේ A වලින් ආපු එක්කෙනා 115ක් ඇවිල්ලානේ. ඒක අයින් කරා නම් මෙතන 10න් 5ක් 5යි බිඳුවෙන් එකක් බෑ 10න් එකක් 9යි. එයා ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටර් 95යිනේ එතකොට. එයා පැය දෙකමාරටම ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටර් 95. හරි. එහෙනම් වේගය අහන්නේ පැයකට කොච්චරක්ද කියලා නේ. අරස් ගුණ වෙනවා. x ගුණ වෙනවා 2න් 5න්. 2න් 5න් x ගුණ වෙනවා. 2න් 5යි x සමානයි. 1 වරක් 95. 95යි. දැන් ඔයා දන්නවා මෙතන x උක්ත කරගන්න නම් 2න් ගුණ කරන්න ඕන. 5න් බෙදන්න ඕන. x තනි කරගන්න. සරල ගණිතයේ දේවල්. උතර මේකේ උත්තරේ 95 5න් බෙදනවා. ඔයාලට කැමති විදිහකට සුළු කරගන්න පුළුවන්. මම මට ලේසි විදිහට සුළු කරලා කියන්න උත්තරේ. 95 5න් බෙදනවා 19යි 19 38යි. පැයට කිලෝමීටර් 38ක වේගයෙන් තමයි B වලින් ආපු යතුරු පෙති කරුවා ඒව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ. පැයට කිලෝමීටර් 32 38කින් තමයි B වලින් එන කෙනා ඇවිල්ලා තියෙන්නේ. නැවතත් කියනවා අපි දෙන්නෙක්ගේ චලිතය සම්බන්ධ ගණන් හැදුවා. එකම පැත්තට නේවයි අර පිටිපස්සෙන් කෙනෙක් එනවා පස්සේ ඉස්සර කරන් යනවා. ඒ වගේ ගණනුයි ඔය ಜಾති දෙකෙන්ම හැදුවා. ඒ වගේ සංකීර්ණ ගානක් නෙමෙයි. මේක තා සරල ගානක්. දෙන්නෙක්ගේ චලිතයක් ගැන කතා කළාට විස්තර කරන්න එක්කෙනෙක් හින්දා. එක්කෙනෙක්ගෙන් ගාන පහසුවෙන් හදලා ඉවර කරන්න පුළුවන්. හරි. තව කොටස් තියෙනවද? නෑ එච්චරයි. 11 වෙනි ගැටලුව. ක්‍රීඩා තරගයකදී ඒකාකාර වේගයෙන් දුවන චාමර හා සමිත් යන ක්‍රීඩකයන් දෙදෙනෙකි. චාමර තප්පරයට මීටර 5ක වේගයෙන් දිව ගියද ඔහුට තරගය නිම කිරීමට ගත වූ කාලය තප්පර 200කි. සමිත්ට ගත වූ කාලය තප්පර 125කි. ඔවුන් දුවන ලද දුර මීටර කීයද? එතකොට අපිට මේකේ ගන්න පුළුවන් මෙන්න මෙහෙම. චාමරගේ වේගය දීලා තියෙනවා තප්පරයට මීටර 5ක්. චාමරට තප්පර 200ක් ගිහිලා තියෙනවා තරගය ඉවර කරන්න. තරගයක් නේ. ඒතකොට දෙන්නම දුවන්නේ එකම දුරක්. එතකොට අපිට පුළුවන් මේකට සමානුපාතයක් ලියන්න. තප්පරයට මීටර් 5ක් දුවනවා නම් තප්පර 200කට මීටර කොච්චරක් දුවයිද? x සමාන 205ක්. මීටර් 1000ක් තමයි මේ දෙන්න දුවලා තියෙන්නේ. තරගයේ දුර මීටර් 1000යි. ඔය මීටර් 1000 දුවන්න සමිතට තප්පර 125ක් කියන එයාගේ වේගය අහනවා. සමිත තප්පර 125කදී මීටර් 1000ක් දුවලානේ. එහෙනම් සමිතයේ වේගය තප්පරයට මීටර කීයද? අරස් ගුණ වුණාම 125යි x සමානයි 10යි. 10 එකවරක් 10 නේ. 125න් බෙදුනම x ගේ උත්තරේ 8යි. සමිත දුවලා තියෙනවා තප්පරයට මීටර 8ක වේගය. යාගේ වේගය වැඩි. ඒකනේ දිනලා තියෙන තරම් අඩු කාලයකින් වැඩි ඉවර කරලා තියෙනවා. පැයට කිලෝමීටර් 72ක ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියක් මිනිත්තුකදී ගමන් කරන දුර මීටර කීයද?
මේක මෙහෙම හදන්න පුළුවන්. මේකට මට හිතෙනවා ක්‍රම දෙකක් මෙන්න මෙහෙම. මෙහෙම පුළුවන් දැන් මෙතන පැයට කිලෝමීටර් 72 කියන එක අපෙන් අහන්නේ අන්තිමේට මිනිත්තුවට මීටර වලින්. ඒතර පැය මිනිත්තු කරගන්න. එන්න මෙහෙම පුළුවන්. මිනිත්තු 60කට කිලෝමීටර් 72ක් නේ තියෙන්නේ. ඒක මීටර කරගන්න බෑ. මේ දෙක අතර වෙනස තේරුම් ගන්න. මෙතන පැයට දීලා මේ පැත්තෙන් අහනවා මිනිත්තු. පැය මිනිත්තු කරගත්තා. මෙතන ඊට පස්සේ දුර එතන කිලෝමීටර වලින් දීලා මේ පැත්තේ අහනවා මීටර. කිලෝමීටර මීටර කරගමු. මිනිත්තු 60ට මීටර කිලෝමීටර 72ක්. කිලෝමීටරට මීටර 1000යි. 1000 72ක්. 72000. මීටර 72000. එහෙනම් මිනිත්තු එකකට කොච්චරද කියලා නේ? 60යි x සමානයි 72000යි. දෙපැත්ත 60න් බෙදුනම x ගේ උත්තරේ එනවා මීටර් 12000ක්ද 1200යි. 1200 හරිනේ. නැත්නම් මේක මෙහෙම හදන්නත් පුළුවන්. දැන් අපි දන්නවනේ පුතේ පැයට කිලෝමීටර් අපිට පුළුවන් නේද මෙහෙම කරන්න. පැයට කිලෝමීටර 72 අපි ගුණ කරනවා 18න් 5. එතකොට ඔයා දන්නවා මේක අපිට එන්නේ තප්පරයට මීටර වලින්. කොහොමනේ ඔය එක කියන්නේ. මේක තප්පරයට මීටර වලින් ගත්තොත් 20ක් තමයි උත්තරේ එන්න ඕන මේක සුළු කරාම. දැන් ඕකට අපි සමානුපාතයක් කිව්වොත් මේ බලන්න. තප්පර එකට මීටර් 20යි නම් මිනිත්තුවටනේ අහන්නේ. ඒ කියන්නේ තප්පර 60කටනේ අහන්නේ. තප්පර 60කට මීටර කොච්චරද කියලා නේද? x සමානයි එක් වරක් x සමානයි 60 ඒව 20ක්. 6 වරක් 2 12යි 0.2යි. මේ දැන් ඇත්තටම මේ ගණන් වල තියෙන ඒකක පරිවර්තන ගැටලු. මට දැන් මේ ගානේ එකනේ ක්‍රම දෙකක් තිබ්බේ. හිතන්න. වේගය සමානයි දුර වේදීම කාලයවත් මොකක්වත් නැහැ ඉතින් සරල ගානක් නේ. හැබැයි ගාන වර්ගයේ වේගය තමයි. ඒකක පරිවර්තන ගණන් දෙකක්. හරි. පළවෙනි ක්‍රමයේදී පැය මිනිත්තු කරා කිලෝමීටර මීටර කරා. ඒකේ සම්බන්ධයකට නැගුවා. දෙවෙනි ක්‍රමයේදී පැයට කිලෝමීටර තප්පරයට මීටර කරා තප්පර මිනිත්තු කරගත්තා. ඔච්චරයි. කාලය මයිනේ එකක අතර සම්බන්ධතාව වෙනස් කිරීමක් කරලා හදලා තියෙන ගාන. 13. අන දුර කාල ප්‍රස්ථාරයක් ආපහු. සාමාන්‍යයෙන් ඕලෙවල් විභාගයට ව්‍යුහගත එක්කට ආවොත් දුර කාල ප්‍රස්ථාරයක් ඕලෙවල් වලට නේ වාර්ය විභාග වලට දුර කාල ප්‍රස්ථාරයක් එන්න ඉඩකඩ තියෙනවා බොහෝ විට. දුර කාල ප්‍රස්ථාර ඇඳීම කියන එක සාමාන්‍ය ගණිතේ එන සම්භාවිතාව හරි අඩුයි. හරි. එහෙම ගානක් තිබ්බ හැබැයි. හරි. එහෙනම් ප්‍රස්ථාරය හරියට කියව ගන්න පුළුවන් කියන ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන්. ඒක අවුලක් නෑ. අපි බලමු ගාන. සුජිත් තම යතුරුපැදියෙන් මිත්‍රෙකුගේ නිවසට යාමේදී අතරමඟකදී යතුරුපැදිය යාන්ත්‍රික දෝෂයකට ලක් වී නැවත සකස් කර ගැනීමෙන් පසු නිවසට යාම දැක්වීම අඳින ලද දුරකල් ප්‍රස්ථාරයක් තමයි මේකේ තියෙන්නේ. ඒකට මේකත් අර බස් එක ඛණ්ඩ නැමැත්තුවා වගේ මේ බයිසිකලේ කැඩිලා නවත්තලා තියෙනවා. යම් කිසි දුරක් ගියා කැඩුනා හදාගත්තා ආයි ගියා. හරි. සිද්ධිය වෙනස්. අර බස් එක කෑම කන්න ගත්ත එක සඳහාම තමයි. යතුරුපැදිය යාන්ත්‍රික දෝෂයට ලක්වන විට ගමන් කර ඇති දුර. යතුරුපැදිය යාන්ත්‍රික දෝෂයට ලක් වෙනකොට කොච්චරක් දුර ගියලාද? ඒ කියන්නේ ඒ වලින් ඉඳලා බීට ගියානේ. බිඳුවේ ඉඳලා 12ට ගියා. ඒ කියන්නේ එතනට එන්නේ 12ට එන්නේ. බිඳුවේ ඉඳලා 12ට ගියා කියන්නේ කිලෝමීටර් 12ක් ගිහිල්ලා තියෙනවා. ඔය යතුරුපැදිය කැඩිච්ච ටිකනේ BC කොටසෙන් පෙන්නන්නේ. ඒක නිශ්චලතාවයක් තියෙනවා. යතුරුපැදිය යාන්ත්‍රික දෝෂයට ලක් වී කොපමණ කාලයක් ගියා? යාන්ත්‍රික දෝෂයට ලක් වුණේ B වලදී. ඒ දෝෂය හදාගෙන යා ගමන පිටත් වුණා C වලදී. B වල 20යි C වල 40යි. 20 ඉඳලා 40ට ගියේ.
කියන්නේ එහෙනම් මිනිත්තු 20 ඉඳලා 40ට 20යි නේද? මිනිත්තු 20යි. මිනිත්තු 20යි. C සිට D දක්වා ගමන් කළ කොටසේ වේගය පැයට කිලෝමීටර වලින්. C සිට D දක්වා මේ ටික අහන්න. දැන් මේකට මම අර කලින් ගානේදී අර එකකට හොයලා එහෙම ශනිකව ගන්න උත්සාහ කරපු වැඩේ ගැන මම මේකෙදි බලන්නේ නැහැ. කීයටවත් බලන්නේ නැහැ. මම මේක බලන්නේම නැහැ. හේතුව පැහැදිලි ඇති. මේ කාලේ මිනිත්තු වලින් දීලා තියෙන්නේ. ඒතකොට එකකට හොයන්න හරියන්නේ නැහැ නේ. ඒක හරියන්නේ. හරි ගානට අනුව තමයි වැඩේ සෙට් කරගන්න ඕන. ඒතකොට අපි බලනවා C වලදී දුර මෙතන 12යි. D වලදී දුර උඩින් පෙන්නනවනේ 28යි. දැන් C වල ඉඳලා D ට යනවා කියන්නේ 12 ඉඳලා 28ට ගියේ. 12 ඉඳලා 28ට ගියා කියන්නේ කිලෝමීටර් 16ක් නේ. C වල කාලය මෙතන 20යි. C වල කාලය ඉතා පැහැදිලි මෙතන 20යි. D වල කාලය C වල කාලය 40යි. D වල කාලය 60යි. එහෙනම් C වල ඉඳලා D ට යන්න ගත වෙච්ච කාලය මිනිත්තු 20යි. 40 ඉඳලා 60ට නේ ගියේ. අන්නේ මිනිත්තු 20 දුර කිලෝමීටර් 12 ඉඳලා 28ට ගියා. 12 ඉඳලා 28ට ගියා කියන්නේ 16ක් ගියා. එහෙනම් මෙතන සම්බන්ධය මිනිත්තු 20කට කිලෝමීටර් 16ක් යනවා කියන එක. පැයකට අහන්නේ. මිනිත්තු 60කට හුවනම් හරි. මිනිත්තු 60කට කොච්චර දුරක් යයි? ඔන්න සමානුපාතය. මොනෝමින් ගන්න පුළුවන් නේ. x ගේ උත්තරේ එනවා 48ක් කියලා. පැයට කිලෝමීටර 48ක් තමයි මේක සුළු කරාම ලැබෙන්න ඕන නිවැරදි උත්තරේ වෙන්න ඕන. ඊට පස්සේ සුජිත්ගේ නිවසේ සිට මිතුරාගේ නිවසට ඇති මුළු දුර කොපමණද? ඒ කියන්නේ සුජිත්ගේ නිවස තියෙන්නේ ඔය කියන විදිහට. ඒගේ ඒ වල ඉඳලා D ට තියෙන මුළු දුර අහනවා. ඒ වල දුර 0යි D වල දුර 28යි. එහෙනම් 0 ඉඳලා 28ක් කිලෝමීටර 28ක්. යාන්ත්‍රික දෝෂයට ලක් නොවීයේ නම් යතුරුපැදියේ මධ්‍යක වේගය පැයට කිලෝමීටර වලින් ගණනය කරන්න. අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. යාන්ත්‍රික දෝෂයට ලක් නොවීයේ නම් මධ්‍යක වේගය අහන්න. ඒතර ඔයා දන්නවා මම මේ ඉඳ තියෙන විදිහට මේ උඩින් හදන්නම් පුතේ. මධ්‍යක වේගයේදී අපි හොයාගන්න ඕනේ මුළු දුරයි මුළු කාලයයි. එතකොට කිසි අවුලක් නැහැ මුළු දුර කිලෝමීටර 28යි. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මුළු කාලයනේ. මධ්‍යක කියන විශේෂණ පදේ ආවම දුරටයි කාලයටයි මුළු කියන දෙක වැටෙනවා කියලා අපි තහවුරු කරගත්තානේ. මුළු කාලේ යාන්ත්‍රික දෝෂයට ලක්ුන් නැත්තම් දැන් අපි බලන්න ඕනේ මේකනේ කතාව. යාන්ත්‍රික දෝෂයට ලක් වෙච්ච නිසා යාන්ත්‍රික දෝෂයට ලක්ුනේ පුතේ B වලදී අපි ගාන හෙව්වා ඉස්සෙල්ලානේ. ඉතින් දෙවෙනි කොටසේ අහන්නේ ඒකනේ. යාන්ත්‍රික දෝෂයට ලක් වෙච්ච හින්දා මිනිත්තු 20ක් ගියානේ. බයිසිකල් ගිහලා මිනිත්තු 20ක් හිටියානේ. දැන් යාන්ත්‍රික දෝෂයට ලක්ුන් නැත්තම් මිනිත්තු 20 ඉන්න ඕනේ නෑනේ උතන. එහෙනම් මෙයාට ගමන් කරපු කාලයෙන් මිනිත්තු 20ක් ඉතුරු වෙනවනේ. හරි? මෙයාට ගමනට ගත වෙලා තියෙනවා යාන්ත්‍රික දෝෂයට ලක් වෙලා ඔක්කොම කරගෙන ගෙදරට යන්න. යාළුවා ගෙදරට යන්න මිනිත්තු 60ක් ගිහිල්ලා තියෙනවනේ පුතේ. හරි? බිඳුවේ ඉඳලා ඒ වල ඉඳලා D ට යනකොට බිඳුවේ ඉඳලා 60ට යනවනේ. මෙයාට බයිසිකලේ කැඩිච්ච හින්දා මිනිත්තු 60ක් ගිහිල්ලා තියෙනවා. බයිසිකලේ කැඩුම් නැත්තම් මෙයාට මිනිත්තු 20ක් ඉතුරුයිනේ. පැහැදිලි ඇති මං කියන එක. බයිසිකලේ කැඩිච්ච හින්දා මිනිත්තු 60ක් ගියා. බයිසිකලේ කැඩුම් නැත්තම් මිනිත්තු 20ක් ඉතුරු වෙනවනේ. එහෙනම් මෙයාට ගත වෙන්නේ මිනිත්තු 40යි. මෙයාට ගත වෙන්නේ පුතේ මිනිත්තු 40යි. අපි ඔය වගේම ගානක් හැදුවා අර මේ අක්ෂයම දික් කරලා මතක ඇති වාට. ඔහෝ නොහොම යන එකක් හැදුවා.
හරි අර O level ගානේ අන්තිම O level ගානේ හරි එහෙම එකක් නෙවෙයි ඉතින් හැම එකටම මේක දික් කරලා හරියන්නේ නැහැ අහන ප්‍රශ්නෙට තමයි අපි උත්තර දෙන්න ඕන යාන්ත්‍රික දෝෂයට ලක් වෙලා මෙයාට පැයක් ගියා මිනිත්තු 60ක් ගියා යාන්ත්‍රික දෝෂයට ලක්ුනේ නැත්නම් ඒ විනාඩි 20 යාට ඉතුරුයි එහෙනම් මිනිත්තු 40යි එහෙනම් දැන් අපිට සම්බන්ධය ලියන්න පුළුවන් මිනිත්තු 40ට කිලෝමීටර 28ක් යනවා නම් පැයට කිලෝමීටර වලින් අහන්නේ කියන්නේ මිනිත්තු 60කට කිලෝමීටර කොච්චරක්ද කියලා අහන්නේ මේක සුළු කරාම x ගේ උත්තරේ එන්න ඕනේ පැයට කිලෝමීටර් 42ක්ද මේක සුළු කරාම එන්නේ ඔව් සර් හරි නේද මේක හරස් කුණිතේ දාලා සුළු කරාම පැයට කිලෝමීටර් 42ක් තමයි නිවැරදිව සුළු කරාම උත්තරේ ලැබෙන්නේ හරි 40යි x සමානයි 60 වරක් 28 කියලා ලියනවා සුළු කරගන්න එක ඉතින් මට දැන් අදාළ නැහැ කොහොමත් සුළු කරගන්න එක මට ලොකුවට කතා කරන්න දෙයක් නැහැ හරි පැයට කිලෝමීටර් 42ක ඒකාකාර වේගයෙන් මධ්‍යක වේගයෙන් තමයි එයා යන්නේ මෙතනදී ඒක වෙන්නේ මෙහෙමයි අර A වල ඉඳලා B ට යන ස්පීඩ් එකෙන්ම C වල ඉඳලා D ට ගියේ නෑ එයා වේගය වැඩි කරගෙන යන්නේ නේද වැඩි හෝ අඩු කරගෙන යනවා ඒක ප්‍රස්තාරදී හරියට නිරීක්ෂණය කරන්න කියන්න පුළුවන් වේගය වෙනස්නේ A වල ඉඳලා B ගේ වේගයයි C වල ඉඳලා D ගේ වේගය වෙනස්නේ ඉන්න මධ්‍යක වේගය අහන්නේ හරි අර විනාඩි 20 අඩු වෙනවා කියන එක විතරයි ඒක තේරුම් ගන්න ඕන හරි මේ ගානෙත් අහන්නේ මධ්‍යක වේගයක් එහෙනම් මුළු දුරයි මුළු කාලයයි ඕන හරි එතකොට මේක ගාන කියවනකොට මට පුළුවන් මුළු කාලය හොයාගන්න පොඩි වෙලාවක් තියෙන හින්දා මම මේක ටක් ගාලා හදන්නම් මේකේ මුළු කාලය මුලින් පැය එකමාරයි පස්සේ පැය භාගයයි උදාහරණ ගණන් වලත් මේවා හදලා තියෙනවා අපි එහෙනම් මුළු කාලය පුතේ පැය දෙකයි අන්නේ පැය දෙකට යන මුළු දුරේ පැය හරිද ඔයාලා සමානුපාතයෙන් ගාන හදලා තියෙන්න පුළුවන් මම එකපාරින් හදන්නම් පැයට කිලෝමීටර් 60 ගානේ පැය එකමාරයි ඒතර ඔයාලා ලියුවනම් මෙහෙම ලියනවා පැය එකට 60 ගානේ පැයකට කිලෝමීටර් 60 ගානේ පැය එකමාරකට කිලෝමීටර් කොච්චරද ඕක ලියලා සුළු කරා නම් එනවා 90ක් පැයට කිලෝමීටර් 72 ගානේ පැය භාගයක් ඕකට සමානුපාතය ලියුවොත් මෙහෙම ලියනවා පැයට කිලෝමීටර් 72 ගානේ පැය භාගයකට කොච්චරක්ද ඕක සුළු කරාම එනවා 36ක් අරකින් භාගයයි ඒතර මුළු කාලය මුළු දුර කිලෝමීටර් 126යි පැය දෙකට කිලෝමීටර් 126යි නම් මෙන්න සමානුපාතය කියලා ගත්තොත් මම කියන්න පුළුවන් පැයකට කොච්චරක්ද සුළු කරාම 63යි පැයට කිලෝමීටර් 63ක මධ්‍යක වේගයක් තිබිලා තියෙනවා මේ රථයට හරි සමානුපාතත් ලියලා මන් තියෙන්නේ මම කරලා නැත්තේ සුළු කරපු එක විතරයි හරි සමානුපාතත් ලියලා තියෙන්නේ මම සුළු කරපු එක විතරයි කරලා නැත්තේ හරි මේ හා සමීප උදාහරණ ගණන් හදලා තියෙනවා මධ්‍යක වේගයේ සම්බන්ධයෙන් ඉතින් මේවට කාලය නැස්ති කරන්න ඕනේ අපි මේ කට් වෙන්න තියෙන්නේ තව විනාඩියයිනේ හරි 15 වෙනි ගානට යනවා මේක ටිකක් දිග ගානක් මීටර 96ක් දිග දුම්රියකට මීටර 114ක් දිග වේදිකාවක් සම්පූර්ණයෙන් පසු කිරීමට මිනිත්තු 10ක් ගත විය. පළවෙනි ප්‍රශ්නේ හරි ලේසි.